දැන් අලුත් පාඩම් පටන් ගන්නවා ව්‍යාප්ති සංගුණකය. නැත්නම් KD. හරිද KD. ඔයාලට ටියුට් එක දීලා ඇති. ටියුට් එක හම්බ වෙලා ඇති ඔක්කොටම මේ KD. ව්‍යාප්ති සංගුණකය. ලියා ගන්න මාතෘකාව ව්‍යාප්ති සංගුණකය. ව්‍යාප්ති සංගුණකය. ව්‍යාප්ති සංගුණකය. මේ ව්‍යාප්ති සංගුණකයක් කියලා කියන්නේ මොකක් හරි ද්‍රාව්‍යයක් ද්‍රාවණ දෙකක ව්‍යාප්ත වුණාට පස්සේ ඒ ව්‍යාප්ත වෙච්ච ද්‍රාවණ දෙක අතර ගතික සමතුලිතයකට එළඹෙනවා. ඒ එළඹුණාට පස්සේ ඒකට අයිති වෙන සමතුලිතතා නියතයට අපි කියනවා ව්‍යාප්ති සංගුණකය නැත්නම් KD කියලා. ඒ කියන්නේ මොකක් හරි ද්‍රාවණයක තියෙද්දි ඒ ද්‍රාවණයෙන් අපිට තව ද්‍රාවණයක් වෙත අදාළ ද්‍රාව්‍ය ගන්න ඕන නම් අපි කරන්නේ ඒ ස්තරයට උඩින් තව ස්තරයක් දානවා අදාළ ද්‍රාවණය. හරිද? ඒක වෙන්න නම් මෙහෙම අපි ගන්නවා මේකේ ජලීය Br2 කියලා. ජලීය Br2. ඒතර මේකේ ජලය තමයි ද්‍රාවකය. මේකේ දිය වෙලා මේකේ ඉන්නවා Br2 ඒක. නමුත් ජලයයි Br2 දිය වුණා කියලා ඒ දෙන්න අතර ප්‍රතික්‍රියාවක් සිදු වෙලා වෙන මුකුත් ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. හරිද? ඒතර Br2 ජලයේ තියෙනවා තමයි. නමුත් ප්‍රතික්‍රියාවක් වෙනව නැහැ. ඒ නිසා මතක තියාගන්න මේවා KD යොදනකොට ද්‍රාවකයයි ද්‍රාව්‍ය අතර වෙනම ප්‍රතික්‍රියා තියෙන්න බෑ. දිය වෙන එක වෙනම දෙයක්. ප්‍රතික්‍රියාව කියන්නේ වෙනම දෙයක්. ප්‍රතික්‍රියාව කියන්නේ අලුත් දේවල් හැදෙනවා. හරිද? તો දිය වෙනවා කියන්නේ මෙයාගේ දිය වෙලා තියෙනවා. හරිද? ඒතකොට මේකේ Br2 ජලයයි මේකේ තියෙද්දි ඊට පස්සේ මේ Br2 කියන එක මට තවත් එකකට ඒ කියන්නේ ජලයේ දැන් Br2 වැඩි ඒක නිසා මම ජලයේ තියෙන Br2 වෙනත් එකකට ඇදගන්න ඕනේ. ඒකට අපි කරන්නේ මේකට තව ස්තරයක් උඩින් දානවා. ජලයේ උඩින් තව වෙන ස්තරයක් දානවා. හරිද? හැබැයි ඒ දාන එක්කන ජලයත් එක්ක දිය වුණොත් ප්‍රතික්‍රියා කරොත් ඒක අවුලක් වෙනවා. ජලයත් එක්ක මිශ්‍ර වුණොත් ප්‍රතික්‍රියා කරොත් ඒක අවුලක්. ඒක නිසා මේකට දාන්න ඕනි ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නොවන වෙනත් ද්‍රාවකයක්. CCl4 වගේ කාබනික ද්‍රාවකයක්. ඒ වගේම මේ ද්‍රාවකයේ තුලද මෙයා ප්‍රතික්‍රියා කරන්න බෑ. දිය වෙන්න ඕනි. නමුත් ප්‍රතික්‍රියා කරන්න බෑ මේ ද්‍රාවකයට. එතකොට මොකද වෙන්නේ? ටික වෙලාවක් යද්දි මේකේ තමයි ඉස්සලා තිබුණේ. මේකේ තියෙන ඒවා ටික උඩට ඇද ගන්නවා. ඔන්න ඉදිරි ප්‍රතික්‍රියාව උඩ. දැන් ටික ටික CCl4 ස්තරේ Br2 හැදෙන්න පටන් ගන්නවා. මෙන්න R forward ඉදිරි ප්‍රතික්‍රියාව. මෙයා මෙහෙම වෙනකොට මෙයාගේ සාන්ද්‍රණය ටික ටික වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙයා ආයෙත් අඩු කරගන්න මේ පැත්තට ආපසු ප්‍රතික්‍රියාව R backward කියන්නේ. යම් මොහොතක ආරම්භයේදී R forward වෙන්නේ මොකද්ද? ඉදිරි ප්‍රතික්‍රියාව වෙන්නේ මොකද්ද? ඉදිරි ප්‍රතික්‍රියාව විදිහට සලකන්නේ කවුද? Br2 ජලය Br2 equals මොනවා වෙන්නේ? Br2 තමයි ඒකේ ප්‍රතික්‍රියාව නෑ CCl4 දක්වා යන්නේ. මේක ඉදිරි ප්‍රතික්‍රියාව. ඉදිරි ප්‍රතික්‍රියාවේ සීතලතාවයේ සමානුපාතික වෙන්නේ R forward සමානුපාතිකයි කාලක රසායනික ඒ වතාව මෙයාගේ සාන්ද්‍රණය ප්‍රතික්‍රියාවල සාන්ද්‍රණය 25. තර R forward සඳහා පවතින්නේ Br2 ඒක සාන්ද්‍රණය. ආරම්භයේදී Br2 ඒක සාන්ද්‍රණය. ජලයේ කලාපයේදී Br2 ඒක සාන්ද්‍රණය ඉතාමත් වැඩි. එන්න Br2 මේකේ යන නිසා මෙයා අඩු වෙනවා. ඒත් RF වැඩි යගයකින් නම් අඩු වෙන්න පටන් ගන්නවා. RF අඩු වෙන්න පටන් ගන්නවා. පසු ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? Br2 CCl4 වල ඉඳන් Br2 ජලීය කලාපයට Br2 එන එක. ඒක R backward. ඒක සමාන වෙන්නේ K ධ්‍රුවතාවක්
Br2 CCl4 සාන්ද්‍රණය කිසියම් බලයක් වයින් බලය. එන්න මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. ටික ටික මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒකට එන්න මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙලා RB වැඩි වෙනවා. කිසියම් මොහොතක ඔය දෙන්න මොකද වෙන්නේ? කිසියම් මොහොතක ඔය දෙන්න සමාන වෙනවා. හරිද? ඉදිරි ප්‍රතික්‍රියාවයි පසු ප්‍රතික්‍රියාවයි කිසියම් මොහොතක මොනවා වෙන්නේ? සමාන වෙනවා. මේ R forward එකයි R backward එකයි යම් කිසි මොහොතකට සමාන වෙනවා. ඒකට අපි කියනවා ගතික සමතුලිතයක්. ගතික සමතුලිතයක්. ඒ ගතික සමතුලිතතාවයේදී තියෙන නියතයට අපි කියනවා KD කියලා. Distribution coefficient. හරිද? ඒ කියන්නේ ව්‍යාප්ති සංගුණකය. ව්‍යාප්ති සංගුණකය. එතකොට මොකද්ද වෙන්නේ? මේකට අදාළ ශීඝ්‍රතා කාල ප්‍රස්ථාරය යනවා. R1යි T1යි අතර ප්‍රස්ථාරය යනවා. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ යම් කිසි අගයකින් අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙලා යම් කිසි මොහොතකට එන්න සමානයි. ඔන්න ගතික සමතුලිත වුණාට පස්සේ R forward එකයි R backward එකයි සමානයි. සාන්ද්‍රණ කාල ප්‍රස්ථාරයයි තියෙන අදාළ ඒවා සාන්ද්‍රණ කාල ප්‍රස්ථාර වලට තුනක් තියෙන තැන යන පුළුවන්. ඕක තමයි කතාව. හරිද? ඊළඟට ව්‍යාප්ති සංගුණකයේ සැලකීමේදී කිසියම් ද්‍රව්‍යයක් ද්‍රාවණ කලාප දෙකකදී දිය වී ඇති විට එම කලාප දෙකේදී සිදුවන සමතුලිතතාවය පිළිබඳ අධ්‍යයනය කිරීම සිදුවේ. වෙනම ලියන්න. උදාහරණයක් ලෙස ජලීය Br2 ද්‍රාවණයකට ජලය සමග මිශ්‍ර නොවන ප්‍රතික්‍රියා නොවන CCl4 වැනි ස්තරයක් යෙදූ විට ජලීය කලාපයේ තිබූ CCl4 ජලීය කලාපයේ තිබූ Br2 CCl4 ද්‍රාවණය වෙත
ගමන් කිරීම ආරම්භ කරයි. ගමන් කිරීම ආරම්භ කරයි. එවිට ආරම්භයේදී ජලයේ සිට CCl4 දක්වා යන ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උපරිම වන අතර එවිට ආරම්භයේදී ජලයේ සිට CCl4 දක්වා ජලයේ සිට CCl4 දක්වා Br2 ගමන් කරන ආරම්භක ශීඝ්‍රතාවයේ උපරිම වන අතර කාලයත් සමග Br2 ඒකවස් අඩුවන නිසා Br2 ඒකවස් අඩුවන නිසා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වේ. අමුදු කියන ඒවා ඇහෙනවද? ඇහෙනවා සර්. කාලයත් සමග ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වේ. එලෙසම පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කාලයත් සමග වැඩි වී යම් මොහොතකදී ඒවා සමාන වී පද්ධතිය ගතික වශයෙන් සමතුලිත වේ. එවිට එම සමතුලිතතාවයට අදාළ නියතය ව්‍යාප්ති සංගුණකය හෝ විභාග සංගුණකය ව්‍යාප්ති අනුපාතය ලෙස හඳුන්වයි. මේක දාගන්න. එතකොට මේක KD කියන එක නම් ලියන්න පුළුවන්. KD කියන එක නම් ලියන්න පුළුවන්. KD කියන ප්‍රකාශනය කරන්නේ මෙහෙම. CCl4 හා ජලය අතර විභාග සංගුණකය කිව්වොත් CCl4 කියන එක නා ඒ කියන්නේ මේක දිය වෙලා තියෙන්නේ මොකද? Br2 CCl4
ස්තරය තුල Br2 වල සාන්ද්‍රණය බෙදීම ජලය තුල Br2 සාන්ද්‍රණය KD කියන්නේ හරි ලේසි මොකද්ද සාන්ද්‍රණ අතර අනුපාතයක් සාන්ද්‍රණ අතර අනුපාතයක් කොහොමද තමයි ගන්න පොඩි දාගෙන ඉවරද උතර කේවල් RF සමානයි RB වෙලාවෙදී ඕනනම් දැම්මොත් RF කියන්නේ මොකද්ද K1 Br2 එක්වස් වල සාන්ද්‍රණය මේක සාන්ද්‍රණය x වල පළමු පෙළ ප්‍රතික්‍රියාවක් කියලා හිතලා x y අයින් කරද්ද ඊපස්සේ K2 Br2 CCl4 කියලා ගන්න පුළුවන් ඒක. එතකොට අපිට ගන්න පුළුවන් K1 බෙදීම K2 සමානයි Br2 CCl4 සාන්ද්‍රණය බෙදීම Br2 එක්වස් සාන්ද්‍රණය. මෙන්න මෙයාට තමයි කියන්නේ KD කියලා. අතන KD ප්‍රකාශනය එන්නේ ඔහොම. ඒතර KD කියන එක තමයි පැහැදිලි K1 K2 කියලා නියත දෙකක බෙදීම.
අවුදි හරියද? විලෝකා ලියාගත්තද? ඔව් සර්. ඊට පස්සේ දැන් KD යොදද්දී KD කියන්නේ උඩට සාන්ද්‍රණතා අනුපාතයක්. Br2 CCl4 සාන්ද්‍රණය බෙදීම Br2 ඒකව සාන්ද්‍රණය. හරිද? නමුත් මෙයාලගේ කියන සාන්ද්‍රණය කියන්නේ මවුල් ගාන බෙදීම පරිමාණ. හරිද? මවුල් ගාන වලින් කියන්න පුළුවන් ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. සාන්ද්‍රණය කියන්නේ මවුල් ගාන බෙදීම පරිමාණ. මවුල් ගාන කියන්නේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. නමුත් අවස්ථා දෙකේදීම තියෙන Br2 නිසා උඩයි යටයි තියෙන Br2 නිසා අපිට මෙයාට KD කියන එකන ද්‍රාව්‍යතාවය ඇසුරෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ග්‍රෑම් වලින් කියන්න පුළුවන්. M බෙදීම V කියලා කියන්න පුළුවන්. M1 බෙදීම V1 M2 බෙදීම V2 කියලා දාන්න පුළුවන්. මෙතන තියෙන්නේ N1 බෙදීම V1 N2 බෙදීම V2 නේ. ඒතර මෙයාගේ උඩ මෞලික ස්කන්ධය දෙන්නේ නැතුව නිකන් ස්කන්ධ දුන්නත් ඒකට අසුරෙම තියන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රෑම් මෞලයට වලින් දුන්නත් කමක් ඒත් දාන්න පුළුවන්. ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයකට වගේ එකක වලින් දුන්නත් ඒත් කවුරක් නැහැ. මොකද මෞලික ස්කන්ධ සමානයි. දෙන්නගේ මෞලික ස්කන්ධ කියන්නේ Br2 තමයි දියලා තියෙන්නේ. ඒතකොට මෞලික ස්කන්ධ සමාන නිසා මෙතන සාන්ද්‍රණය දාද්දි මෞල ඝන දෙසිමීටර වලින්ම දෙන්න ඕන කියලා නැහැ. මෞල දෙන්නේ නැතුව ස්කන්ධ වලින් දුන්නත් කවන්නේ. අද ග්‍රෑම් ඝන දෙසිමීටර ඝන සෙන්ටිමීටර ඒ වගේ දුන්නා කවන්නේ. ඇයි මෞලික ස්කන්ධ කැපිලා යනවා. ඒ නිසා මේ ගාන හදන්න මෞලික ස්කන්ධය දීම අත්‍යවශ්‍ය නැහැ. ස්කන්ධ දීලා තියෙනවා නම් මේකේ දීලා තියෙන ස්කන්ධ දෙක දුන්නා නම් ඇති. පරිමාව කොහොමද? ඒක ස්කන්ධ දුන්නත් මෞල ගණන් ආයෙ හොයන්න ඕනේ. කෙලින්ම මේක දාන්න පුළුවන්. ලියන්න එහෙම. මෙහිදී කලාප දෙකේදීම පවතින්නේ එකම ද්‍රාව්‍ය බැවින් මෞලික ස්කන්ධය එකම වේ. එවිට සාන්ද්‍රණය මෞල ඝන ඩෙසිමීටර වලින් ලබා දුන්නද නැතහොත් ද්‍රාව්‍යතාවය ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වලින් ලබා දුන්නද KD විසඳිය හැකිය. ඒක පැහැදිලිනේ. කැපිටල් M නියත නිසා ආයි ස්කන්ධය දුන්නොත් ඔයා ස්කන්ධය කෙලින් පරිමාණයෙන් බෙදලා ගන්න. මවුල් ගණන් හොය හොයා ඉන්න ඕනේ නැහැ. ස්කන්ධය දුන්නා නම් කෙලින් ස්කන්ධය පරිමාණයෙන් බෙදලා එයා දාන්න පුළුවන්. මේක දාගන්න. එතකොට ව්‍යාප්ති නියමය යොදනකොට මේකට කියනවා ව්‍යාප්ති නියමය. කියලා කියනවා. එතකොට ඔය නියමය යොදනකොට
වළංගු වෙන තත්ත්ව තියෙනවා. ඕක දාන්න පුළුවන් තත්ත්ව. මොනවද? මේ ද්‍රාවක දෙක මිශ්‍ර වෙන්න බෑ. මේක ද්‍රාවක දෙක මිශ්‍ර වෙන්නත් බෑ, ප්‍රතික්‍රියා කරන්නත් බෑ. ඉස්සලා මේ AD කියලා ද්‍රාවක දෙකක් ගත්තොත් AD කියන ද්‍රාවක දෙක මිශ්‍ර වෙන්නත් බෑ, ප්‍රතික්‍රියා කරන්නත් බෑ. පළවෙනි එක ඒක. කියන්න ද්‍රාවක දෙක අමිශ්‍ර හා ප්‍රතික්‍රියා නොකළ යුතුය. අමිශ්‍ර විය යුතුයි කිව්වත් හරි. ද්‍රාවක දෙක එකිනෙක අමිශ්‍ර හා ප්‍රතික්‍රියා නොකළ යුතුය. මේක පොඩ්ඩක් ලියා උගෙන් ලියාගත්තේ නැහැ නේද? ව්‍යාප්ති නියමයේ යෙදීමට අවශ්‍යතා. ව්‍යාප්ති නියමයේ යෙදීමට අවශ්‍යතා කියලා ලියලා ලියාගන්න. ව්‍යාප්ති නියමයේ යෙදීමට අවශ්‍යතා. එතන බලංගු වීමට අවශ්‍ය තත්ත්ව. ද්‍රාවක දෙක එකිනෙක අමිශ්‍ර හා ප්‍රතික්‍රියා නොකළ යුතුය. ද්‍රාවක දෙක එකිනෙක අමිශ්‍ර හා ප්‍රතික්‍රියා නොකළ යුතුය. දෙවෙනි එක මේකට දිය කරන ද්‍රාවක එක ප්‍රතික්‍රියා කරන්න නැති වෙන්න ඕනේ. ද්‍රාවක සමග ප්‍රතික්‍රියා නොකළ යුතුය. 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 තුන්වෙනි එක තමයි මෙන්න මේ ද්‍රාවය Br2 කියන එක නා මේකේ Br2 ඉදිරින්න මෙතන 2යි Br ඉදිරින්න බෑ. ඒ කියන්නේ එකම අණුක ස්වරූපයෙන් ඉන්න ඕනේ. එකම අණුක ස්වරූපයෙන් ඉන්න ඕනේ. ද්‍රාවක දෙකේදීම ද්‍රාව්‍ය එකම අණුක ස්වරූපයෙන් ඉන්න ඕනේ. කියන්නේ ද්‍රාවක දෙක තුලදීම ද්‍රාව්‍යයේ අණුක ස්වභාවය එකම විය යුතුය. ද්‍රාව්‍යයේ අණුක ස්වභාවය එකම විය යුතුය. ද්‍රාවක දෙක තුලදී ද්‍රාව්‍යයේ අණුක ස්වභාවය එකම විය යුතුය. අනිත් විශේෂම කාරණාව තමයි මේ පරීක්ෂණය කරන කාලය පුරාවට උෂ්ණත්වය නියත වෙන්න ඕනේ. හතරවෙනි එක පරීක්ෂණය සිදු කරන කාලය තුලදී උෂ්ණත්වය නියත විය යුතුය. ඒ වගේම මේ වගේ ද්‍රාවණය තනුක වෙන්න ඕනේ. ඒ කියන්නේ සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ Br2 වල සාන්ද්‍රණය, ඒ කියන්නේ දිය කරන ද්‍රාවකයට සාපේක්ෂව Br2 වල සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ තනුක වෙන්න ඕනේ. ඒ කියන්නේ Br2 වල සාන්ද්‍රණය ගොඩාක් වැඩි කරලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් කේජි දාන්න බෑ. දාන්න පුළුවන් Br2 සාන්ද්‍රණය අවස්ථා දෙකේදීම නියත අඩු වුණොත් විතරයි. අවසාන එක ද්‍රාවක දෙකේදීම ද්‍රාව්‍යයේ සාන්ද්‍රණ අඩු විය යුතුය.
හරි. අපි පොඩි ගානක් ලියමු. x නැමැති ද්‍රව්‍යයක් x නැමැති ද්‍රව්‍යයක් A හා B ද්‍රාවක දෙකෙහි A හා B ද්‍රාවක දෙකෙහි A හා B ද්‍රාවක දෙකෙහි ව්‍යාප්තව ඇති විට ඒ වලදී ඒ ද්‍රාවකයේ තුලදී ඒ ද්‍රාවකයේ තුල x මවුල 5ක් ඇති අතර B ද්‍රාවකයේ තුල x මවුල දෙකක් ඇත. A හා B වල පරිමා පිළිවෙලින් CI ඝන සෙන්ටිමීටර් හා 50 ඝන සෙන්ටිමීටර් නම් A හා B අතර එහි ව්‍යාප්ත සංගුණකය x ව්‍යාප්ත සංගුණකය හොයන්න. A හා B අතර x ව්‍යාප්ති සංගුණකය සොයන්න. A හා B අතර x ව්‍යාප්ත සංගුණකය සොයන්න. A හා B අතර කියනකොට ගොඩක් මේ කවුලක් නැහැ. A හා B අතර කියනකොට ගොඩක් කරලා කියන්නේ KD සමානයි උඩට A වල සාන්දරය. x තමයි B වෙලා තියෙන්නේ. ඒකෝ ද්‍රාවක x කියන ද්‍රාවකයේ තමයි මේ වරන් ඇතුලේ දාන්නේ. ද්‍රාවකයේ කවුද? A හා B අතර කියනකොට උඩ A දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ගොඩක් කරලා A හා B අතර කියනකොට උඩ A දානවා යට B දානවා. ද්‍රාවකය තමයි x. ලියලා තියෙන ද්‍රාවක වරන් ඇතුලේ දාලා මේක සාන්දරය කියන්නේ මොකක්ද? බෙදීම x වරන් ඇතුලේ දාන B තුල දියලා තියෙනවා. එනිම මවුල ගණන් දීලා තියෙනවා. ඒ වලදී තියෙන මවුල ගණන් 50යි. 5යි මවුල. බෙදීම පරිමාව 100යි. මෙතන 2යි මවුල. එයාගේ පරිමාව 50යි. මවුල මෙයාට මෙයා කැපිලා යනවා 50ට 1යි මෙයාට 2යි. ඒතර එනවා 5 බෙදීම 2 ඒක බෙදීම 2 බෙදීම 1 සුළු කරනවා තේරෙන්නේ නැත්තම් 5 බෙදීම 2 ඒක සම්පූර්ණ බෙදන්න ඕනේ 2 බෙදීම 1 ඒතර 5 බෙදීම 2 ගුණ කිරීම 1යි 5 බෙදීම 4යි 5 බෙදීම 4යි එතන ව්‍යාප්ත සංඛ්‍යා කියනවා 1.10ට 2යි 1.25 1.25 ඕක තමයි KD
තියාගන්න ඊළඟ ගාන. එනම් sorry. මේ තේරුණාද ඔක්කොම? හාන්සි ඊළඟ මීටින් එකට ලොග් වෙන්න. එතකොට ඒකෙදි කතා කරමු ඊළඟ ගාන. හරි. ඉක්මන ලොග් වෙන්න.